අපි ස්වාමීන් වහන්සේගේ වචනය වෙතට අපි ගමන් කරන්නට යනවා. අපි දෙවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ වෙතට අපේ අවධානය යොමු කරන්නට යනවා. අපි දකිනවා පාවුලතුමාගේ ජීවිතය තුළ පාවුලතුමා මුහුණ දුන්නු මහා පීඩාවන් දුෂ්කරතාවයන් තුළ ඔහු හරිම අලංකාර වචනයක් මේ ස්ථානයේ කතා කරනවා. මෙතන අපි බලමු දෙවෙනි කොරින්ති පොතේ දෙවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසෙල්ලක් ලැබුණුද ඒ සැනසෙල්ල කරුණු කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නට සලස්සන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. ආමෙන් කියමුද? දැන් පාවුලතුමාගේ ජීවිතේ පාවුලතුමා ඉගෙන ගත්ත දෙයක් තමයි එයාගේ ජීවිතේ ඇයි මේ පීඩාව ආවේ. ගොඩක් වෙලාවට අපි දකිනවා පීඩා කරනවා අපිට මිනිස්සයා. දෙවෙනි කාරණේ අපිට පීඩා කරනවා යක්ෂයෝ. එතකොට මේ පීඩාවත් සමග දෙවියන් වහන්සේ පාවුලතුමාට ඉගැන්වුවේ මොකද්ද? කොයි පීඩාව නමුත් ඒ පීඩාව තුලින් එයා ඉගෙන ගත්තා තවත් පීඩා ලබන අයව සනසන්ට එයා යම් දෙයක් ඉගෙන ගත්තා. හalleluya. දැන් මෙතන අපි දකිනවා අපි දෙවියන් වහන්සේගේ යම් සැලසිල්ලක් ලැබුණා. හalleluya. පීඩාවක් එද්දී පීඩාවට අයත් වෙනවා දෝෂාරෝපණය. හalleluya. පීඩාවට අයත් වෙනවා සත්‍යයට එකඟ නැති ප්‍රකාශනයන්. පීඩා කරනවා විවිධ විදියට මනුෂ්‍යයන්. එතකොට මේ පීඩා කරද්දී අපිව පීඩාවේදී කවුද සනසන්නේ? දෙවියන් වහන්සේ අපිව සනසනවා. පාවුලතුමාව දෙවියන් වහන්සේ සැනසුවා. ඇයි ඒ පීඩාව ඔහුගේ ජීවිතයේ එද්දී ඔහු දැනගෙන හිටියා. දැන් මේ පීඩාව කැයි අපිට එන්නේ. ඇයි අපි එකට මුහුණ දෙන්න ඕනද? ඔව් අපි මුහුණ දෙන්න ඕන. පීඩාවක් තුලින් මොකද්ද කරන්නේ? මොකද්ද සිද්ධ වෙන්නේ? නමුත් අපි පීඩාව දිහා බලනවද සනසන දෙවියන් වහන්සේ දිහා බලනවද? මේ දෙකෙන් කොහොමද තෝරගන්නේ? අපිට පීඩා කරන මනුස්සයට හෙන ඉල්ලනවද? නැත්නම් දෙවියන් වහන්සේ අපිව සනසන දෙවියන් වහන්සේ දිහා බලනවද? මොකද කරන්නේ? අපිට පීඩා කරද්දී වේදනාවක් එද්දී අපිට අපහාස කරද්දී නිඳා කරද්දී මේ හැම වර්ගයක්ම මේකට සම්බන්ධ වෙනවා. හalleluya. එතකොට පීඩාවක් අපි ඒ තුල ගමන් කරද්දී අපිට අත්දැකීමක් ලැබෙනවා. හalleluya. අත්දැකීමක් ලැබෙද්දී මේ වගේ දේවල් වලට මුහුණ දෙන මනුෂ්‍යයන්ව සනසන්ට අපිට අත්දැකීමක් තියෙනවා. අපි මේ මාර්ගයේ ගියා දෙවියන් වහන්සේ මේ මාර්ගයේදී අපිව සැනසෙවුවා කියලා කියන්න පුළුවන් කමක් තිබෙනවා. හalleluya. එතකොට අපි දකිනවා පීඩා ලබන කල මේවා වෙද්දී ප්‍රීතියක්යි සලකන්න පුළුවන් ආත්මයක් අපිට තියෙනවා. පීඩාවන් වෙද්දී ඒ වගේ දෙද්දී අපිට ප්‍රීතියක් එයි. හරි? මේව විවිධ අපි දකිනවා යාකෝබ් පොතේ කතා කරනවා. විවිධ දුෂ්කරතාවයන් වලට ඔබ මුහුණ දෙන කල පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒ ප්‍රීතියක් ඇයි සලකන්නේ? කියන්න පුළුවන් අපිට. ඒ වගේ ප්‍රීතියක් ඇයි සලකන්නේ? විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙද්දී ප්‍රීතියක් ඇති වෙන වේදනාවක්. බලන්න අත උස්සන්න සාන්ත දාන්ත දීත වගේ ඉන්න අය ප්‍රීතියක් ඇති වෙන අය විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන අය. විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන කල ප්‍රීතියක් වෙනවා. මට ප්‍රීතියක් තියෙනවා. හalleluya. ප්‍රීතියක් ඇති වෙනවා. විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙද්දී ප්‍රීතියක් වෙන්නේ කොහොමද? දුෂ්කරතාවයේ ගෙනාපු කාට දෙකක් තුනක් දෙන්න තමයි ඉන්නේ. හalleluya. නමුත් නෑ මෙතන සැකවිච්ච දෙයක් තියෙනවා. මොකද ආත්මිකව අපි බලද්දී ඒක ප්‍රීතියක්. හalleluya. බලන්න පීඩාව වෙද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? අපි මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් යම් සැනසෙල්ලක් ලබනවා. දැන් උන්වහන්සේගේ වචනේ කතා කරනව ලබනවා අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපගේ සියලු පීඩාවලදී අප සනසනසේක.
අපගේ සියලු පීඩාවලදී කවුද අපිව සනසන්නේ? ස්වාමීන් වහන්සේ අපිව මොනවාද කරන්නේ? සනසනවා. සනසන්න ඒ සැනසෙන්නේ නැති හේතුව අපි බලන්නේ පීඩාව කියලා. හalleluya. නමුත් ස්වාමීන් වහන්සේ දිහා බැලුවොත් මොකද්ද වෙන්නේ? අපි සැනසෙනවා. මම පීඩාවට හරි ආසයි. මේක ඉගෙන ගත්තට පස්සේ පීඩා කරද්දී දෙවියන් වහන්සේගේ ශිලක ඉතිහාසයේ ඉඳන් දෙවියන් වහන්සේ මොකද්ද කරේ? වර්ධනය කරා. මිස්රේ අපේ ආදි පියවරු ඒ පීඩාවන් කරන්න මිස්රවරු කරන්න මොකද උනේ? ඒ අය වර්ධනය. හalleluya. අපි පීඩා කරද්දී අපි වර්ධනය වෙන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය අනුව. ස්වාමීන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය අනුව. දැන් අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනය. දැන් යෙසාය පොතේ අපි දැන් බලපුවම කියනවා 51:12 කියනවා නුඹලාව මමම සනසන. දෙවියන් වහන්සේ කියනවා නුඹලාව මමම සනසන. හalleluya. ස්වාමීන් වහන්සේ අපිව මොකද්ද කරනවා කියන්නේ? සනසන. හalleluya. සනසෙන්න බැරි හැමදාම ජීවිතේ තියෙන්නේ මොකද්ද? සැනසීමක් නැති දේවල්. හalleluya. අපිට සැනසීමක් තියනවා කවුද? ස්වාමීන් වහන්සේ අපිව සනසනවා. හalleluya. කොහොමද අපිව සනසන්නේ? යෙසායා 66:13 කියනවා මිනිසෙක් තමාගේ මව් විසින් සනසනු ලබන්නාක් මෙන් මම නුඹලා සනසන්නේ. යෙරුසලම තුලට නුඹලා සැනසෙනවා ඇත. යෙරුසලම සපලවත් දේශයේ තුල ඔබ සැනසෙනවා ඇත. හalleluya. දේව වචනේ අපි දකිනවා මිනිසෙක් තමාගේ මව් විසින් සනසනු ලබන්නාක් මෙන් මම නුඹලා සනසන්නේ. ස්වාමීන් වහන්සේගේ සැනසීම ලබන්න පුළුවන් එකම ස්ථානය දෙවියන් වහන්සේගේ අභිමුඛය. යම් පීඩාවක් යම් දෙයක් ඔබේ ජීවිතේ මුණ දෙද්දී ඔබගේ ජීවිතේ පුරුදු වෙන්න ඕන දේව අභිමුඛත්වයට. ඒ ඔබ ගමන් ගන්න මාර්ගය තුල යම් දෙයක් සිද්ධ වෙනවා නම් ස්වාමීන් වහන්සේව සිහි කරන්න. මොකද්ද උන්වහන්සේ ඒ තුල මොකද්ද අපිට ඇති කරන්නේ? සැනසීම ඇති කරන. පුදුම සැනසීම. හalleluya. කාත් එක්කද? දෙවියන් වහන්සේ. හalleluya. පුදුම සැනසීමක් ලබන්නේ කවුද? ස්වාමීන් වහන්සේත් එක්ක. හalleluya. දැන් අපිට පීඩා කරනවානේ මිනිස්සු. ඉතින් පීඩා කරනවද මිනිස්සු? මිනිස්සු පීඩා කරනවා. මිනිස්සු පීඩා කරනවද? පීඩා කරනවද මිනිස්සු? හalleluya. පීඩා කරනවා. පීඩා කරන්න ගාත්‍ය අපි මොකද්ද කරන්නේ? very good. ආල පිටිපස්සෙන් උත්තරයක් කියනවා. පීඩා කරන්න උදෙසා යාඥා කරනවා. යේසුස් වහන්සේ මතේ සුභාරංචි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදේ කියනවා මම නුඹලාට කියනවා පීඩා කරන්න උදෙසා යාඥා කරනවා. යාඥා කරද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? පීඩා කරන මනුෂ්‍යයාගේ ජීවනයේ නිදහස. එයා නිදහස් වෙනවා. මම මොකද්ද වෙන්නේ? යාඥා කරන මනුෂ්‍යයා දේව දරුවෙක් බවට පත් වෙනවා. හalleluya කියමුද? හalleluya. නමුත් පීඩා කරද්දී මනුෂ්‍යයන්ට මොකද්ද කරන්නේ? කොල් කර. පොල් ඉල්ලනවා. හalleluya. එක දේවල් ඉල්ලනවා පීඩා කරද්දී. මාට කරපු දෙයට නම් එන හත ගහන්න ඕන කියලා ඉල්ලන අය තියෙනවා. හොතක් වෙන්න ඕනේ නැහැ කියලා ඉල්ලන අය. හalleluya. ඔය මට කරපු දේවල් තමයි සිද්ධ වෙන්නේ. හalleluya. ඔය මට සිද්ධ කරපු දේවල් තමයි සිද්ධ වෙන්නේ කියලා ඉල්ලන නෑ. අපි කල යුතු දේ මොකද්ද? පීඩා කරද්දී අපි මොකද්ද කරන්නේ? යාඥා. හalleluya කියමුද? පීඩා කරද්දී මොකද්ද වෙන්නේ? යාඥා කරනවා. කියන්නේ පීඩා කරන්න උදෙසා යාඥා. ළඟින් ඉන්නකනට කියන්නේ පීඩා කරන්න උදෙසා යාඥා කරනවා. පීඩා කරන්න උදෙසා යාඥා කරනවා. හalleluya. පොලිසියට යන්න එපා. හalleluya. යාඥා කරනවා. යාඥා කරපුවා මොකද්ද වෙන්නේ? ඒ අය නිදහස් වෙනවා.
හාලෙලුයා. මේ පීඩාව තුල ගොඩාක් දේවල් අපිට තියෙනවා. හාලෙලුයා. ඔබ දන්නවද පවුලතුමාගේ ජීවිතයේ එයා ලබපු පීඩාව අපි අධ්‍යයනය කරන්න පටන් ගත්තී. එයාගේ ජීවිතේ පවා බලාපොරොත්තුවක් විශ්වාසයක් නැතිව තිබුණු අවස්ථා තිබුණා. පවුලතුමා පීඩාවන් පැමිණි. එතකොට ඒ තුල ස්වාමීන් වහන්සේ කෙරෙහි පමණක් ඔහුගේ විශ්වාසයක් තිබුණා. ඒ අවස්ථාව තුල ඔහු මුල දෙද්දී ඔහුගේ මිෂනාරි සේවය තුල මරණාසන්න තැන් ගොඩක් ඔහුගේ ජීවිතය හම්බෙනවා. කොරින්ති සභාව බලන්න කොරින්ති සභාවේ කොච්චර පීඩා කරනවද කියලා. කොච්චර දේවල් පවුලතුමාට කිව්වද කියලා. හාලෙලුයා. නමුත් ඒ හැම පීඩාවකදීම සනසන්න පුළුවන් ආත්මයක් පවුලතුමා තුළ තිබුණා. හාලෙලුයා. එතකොට අපි දකිනවා පීඩාවක් එද්දී අපි මොකද්ද කරන්නේ? පළවෙනි කාරණය පීඩා කරන්නන් උදෙසා මොකද්ද කරන්නේ? පීඩා කරන්නන් උදෙසා කියන්නේ යාඥා කරනවා. කියන්නේ යාඥා කරනවා. බලන්න යාඥා කරලා කොහොමද විසඳුම් ලැබෙන්නේ කියලා. හාලෙලුයා. අපි ආ මතෙව් සුභාරංචි පොතට. පස්වෙනි පරිච්ඡේදයේ සුද්ධෝ මතෙව් 10 වෙනි පදයට 11 වෙනි පදයට විතර ගමන් කරන්නේ. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තනත්තෝ ආශිර්වාද ලද්දේ මක්නිසාද ස්වර්ග රාජ්‍යයේ ඔවුන්ගේ මනුෂ්‍යයන් මානිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දේ වාසනාවන්තයෝය. හාලෙලුයා. උත්තර බදින්න යන්න එපා. හාලෙලුයා. ඔයාලා කතාවත් කරන්න යන්න එපා. ඕන දෙයක් කියපුවා. හාලෙලුයා. දැන් ඒකේ වෙද්දි මොකද්ද වෙන්නේ? ඔයාලට දන්නේ පීඩාවක් එද්දී දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් අපිට තියෙනවා. ආමෙන් කියමුද? පීඩා කරද්දී මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් අපිට තියෙනවා. ධර්මිෂ්ඨකම නිසා හාලෙලුයා. අපිට අසත්‍ය චෝදනා කරද්දී අපි ධර්මයේ තුල ජීවත් වෙන මනුෂ්‍යයන් ධර්මයේ ආරක්ෂා කරන්නා වූ ධර්මයේ තුල හැසිරෙන මනුෂ්‍යයන් හැටියට දෙවියන් වහන්සේ අපි විශ්වාස කරන සෙනගත් ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කරා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙක් හැටියට ස්වාමීන් වහන්සේ ගණන් ගන්නු ලැබුවා. ඒව කෙනාට පීඩා විඳ තැනත් මොකද්ද? ආශිර්වාද භාග්‍යවත් වේ. හාලෙලුයා. එහෙම කරද්දි කොහෙන්ද ආශිර්වාදය කියලා කවුද අපි උත්තර දෙන්නේ? කොහෙන්ද නෑ. නින්දා කරන්නන්ගේ හාලෙලුයා. හාලෙලුයා. කොහෙන්ද ආශිර්වාද? කියන්නේ හාලෙලුයා. ආශිර්වාදයෙන් අපි කියනවා හම්බෙනවා. හාලෙලුයා. එහෙම කරන්න මේක වරද්දී අපි මොකද වෙන්නේ කියලා. හාලෙලුයා. වචනේ තුල කතා කරන ආශිර්වාද ලද්දේ මක්නිසාද ස්වර්ග රාජ්‍ය කාගේ? ඒ තුල අපි රාජ්‍ය තුල අපි ඉන්නේ. මනුෂ්‍යයන් මානිසා නුඹලාට නිന്ദා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දේ. හාලෙලුයා. සියලු බොරු චෝදනා දාන්ති මොකද්ද? එහෙම ඇද්දී අපිට තේ ආත්මිකව බලද්දී ආශිර්වාදයක් එන්නේ. හාලෙලුයා. ඒ හරහා අපිට ඇද්දී මොකද්ද කරන්න යන්නේ? ආශිර්වාදයක් එන්නේ. අපි කියමුකෝ අපි වරදක් නොකට අපි ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපි සේවය කරද්දී උන්වහන්සේ උදෙසා අපි ජීවත් වෙද්දී ඒවා අපිට පැමිණෙන්න ඕන. පැමිණෙන්න ඕන. මම කොච්චර හොඳට ඉඳලා බලන්න කොහොම මට කියන කතාව කියනවට වැඩිය හොඳයි ආශිර්වාදයක් එන්නේ. හාලෙලුයා. ඒක තමයි අපි බලන්නේ. හාලෙලුයා. දැන් ඇයි ඒ වගේ දේවල් එක්ක අපි කැළඹෙන්නේ? අපේ ආත්මික මට්ටම අනුව තමයි ඔකට මුල දෙන්නේ. විපත්තියක් ඒ වගේ පීඩාවක් එද්දී
ඔයා කලකිරෙනවා නම් ඔයාගේ ආත්මික ශක්තිය අල්පයි. ඒ වගේ දෙයක් එන්නේ. හalleluya. දැන් මට කොච්චර කිව්වත් ගානක් නැහැ. ශක්තිය. මොකක්ද? වචනේ කාලා අතුලාන්තර හොඳට ශක්තිමත් කරලා ඉන්නේ දැන්. වැඩක් නෑ මොනවා කිව්වා. හalleluya. මම බලාපොරොත්තු වෙනවා කියන එක. ඇයි? ආශිර්වාදේ එනවා. හalleluya. කියන අයගේ දේවල් අපිට එනවා. හalleluya. ස්වාමීන් වහන්සේට ඕන අපිව ආශිර්වාද කරන්න. දේ වචනේ තුල කතා කරනු ලබනවා. පීඩාකට නොබලාට විරුද්ධව සියලු ආකාර ගුරුන් කියන කාල නොබලා ආශිර්වාද ස්වර්ග රාජ්‍යය. හalleluya. දෙවියන් වහන්සේත් එක්ක ඊටමත් කිට්ටු සම්බන්ධතාවය ළඟින් හිටපු දෙවියන් වහන්සේගේ මේ කරුවෙක් බලන්න යනවා. එයාගේ ජීවිතේ ලැබපු පීඩා අපි ලබලා නැහැ. ඒ වගේ මිනිස්සෙක් මේ පොළොව තමේවත් හිටියේ නැහැ කියලා උන්වහන්සේ කතා කරා. හalleluya. දැන් යෝබ්ගේ ජීවිතය අපි බලුවොත් කොච්චර එයා පීඩා ලබන්නේ නැද්ද? හalleluya. එයා කොච්චර දේවල් පීඩා ලබන්නේ. ඒ පීඩාව හමුවේ යෝබ් කොයි විදියටද හිටියේ? දැන් බලන්න ඩබල් දෙගුණාකාරයේ ආශිර්වාදයක් කොහොමද පැවරුනේ? හalleluya. මේ ආත්මික දේවල් අපි ගොඩක් දැනගත්තොත් අපි මේකෙන් අපිට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. අපි මූල දෙන ආකාරයට යෝබ් පොතේ 42 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ වෙතට එන්න යනවා. බලන්න යෝබ් එච්චර දෙවියන් වහන්සේත් එක්ක හිටපු මිනිසයාට මොනවද නොවුනේ? ඔහුගේ ජීවිතයේ සියලු දේවල් ඔහුට අයිති. හalleluya. දෙවෙනි පරිච්ඡේදයේ අපි 42 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාඥා කළ විට ස්වාමින් වහන්සේ ඔහුගේ වහල්කම පාකොට පෙර තිබුණ සියල්ලට වඩා දෙගුණයක් වැඩි කොට ඔහුට දුන්සේක. ආමෙන් කියමුද? හalleluya. දැන් යෝබ් මොකද්ද කරේ? තම මිත්‍රයන් මොන වගේ දේවල් කියන්නේ නැද්ද? රෝගයක් යම්කිසි කෙනෙකුට හැදුනොත් මොනවාරි දෙයක් 16ක වැදුනොත් ඔබ බට කරපු දේ ඉඳ තමයි මේක ඔබට වෙලා තියෙන්නේ. මේ රෝගේ මේම ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඔබ මේව නිසා තමයි ඔබට හොරිය ඇවිල්ලා තියෙන්නේ කියලා. කියද්දි මොකද්ද යෝබ් කරේ? හalleluya. මේ හැම කතාවක් තුලදීම ස්වාමීන් වහන්සේ ඉදිරියේ හරියට කතා කරපු කෙනා තමයි යෝබ්. හalleluya. එතකොට යෝබ් මොකද කරේ? තම මිත්‍රයන් උදෙසා අන්න පීඩා කරද්දී, නිന്ദා කරද්දී, අපහාස කරද්දී යෝබ් මොකද කරේ? යාඥා කරා. හalleluya. ඉස්සලාම අපි මොකද කරන්නේ? යාඥා. පෙර තිබුණට වැඩිය කොච්චර ආශිර්වාද ලැබෙයි? දෙගුණාකාරයි. හalleluya. යාඥා. පීඩාවත් එක්ක මේ වගේ දේවල් යාඥා කරද්දී ආශිර්වාද දෙකක් ලබා ගන්න. මොනවාද? දෙගුණාකාරයක් ආශිර්වාද කරා. දැන් ඒ වගේ කෙනෙක් කොහොමද අද අපි වගේ දේවල්ද උනේ? ඒ වගේ අපි වගේ දේවල් දුන්නේ අපිට වගේද? නෑ යෝබ්ගේ ඉස්සපිට කොහොමද යක්ෂය අවසරය ලබාගෙන පීඩා කරන්න ගත්තේ? ඔහුගේ සන්තක සියලු දේට පහර දෙන්නේ කොහොමද? ඔහුගේ සම්පත් නැති වෙද්දී, ඔහුගේ දරුවෝ නැති වෙද්දී, ඔහුගේ භාර්යාව නැති වෙද්දී, හැම දෙයකටම පීඩා කරද්දී, ඔහුගේ සන්තක සියලු දේ නැති වෙද්දී ඔහුට කොහොම තියෙන්නේ? හalleluya. එතකොට ඔහුට ඔහුගේ භාර්යාවම කියපු දේවල් බැලුවොත් හalleluya. දැන් බැලුවොත් තවත් ඔබ දෙවියන් වහන්සේව අදහගෙන ඉන්නවා. තවත් විශ්වාස කරනවද ඔබ දෙවියන් වහන්සේව? මේ වෙන දේවල් දෙවියන් වහන්සේ අපිව දකින්නේ නැද්ද? මේ වෙන දේවල් දෙවියන් වහන්සේ අපිට පේන්නේ නැද්ද කියලා ඔබ අහන්නේ. යෝබ්ගේ භාර්යාව නෙමෙයි නේද? හalleluya. යෝබ් මොකක්ද කරන්නේ? මේ වගේ දේවල් නැති මොකක්ද? එන්න අරින්න. හalleluya. මේ වගේ දේවල් එන්න ඕන. යෝබ් වචනකින්වත් පාපයක් කරේ නැහැ මේ ස්වාමීන් වහන්සේ. පෙර තිබුණට වැඩි දෙගුණයක් ආශිර්වාද කරා. දෙගුණයක් ආශිර්වාද කරාට පස්සේ ඊට පස්සේ මොකද උනේ? ඔහුගේ පටන් ගැනීමට වැඩි අවසානයේ දෙවියන් වහන්සේ ආශිර්වාද. අවසාන. පටන් ගැනීමට වැඩි අවසානයේ දෙවියන් වහන්සේ උන්සේ ආශිර්වාද. හalleluya. දැන් අපි දකින්නවා ගොඩක් වෙලාවට
මෙතන වචනේ තුල පීඩාවක් එද්දී අපි දැන් පොඩ්ඩක් දැනගන්න ඕන පීඩා කරනවා මනුෂ්‍යයන් යක්ෂාත්ම පීඩා කරනවා මේව හරහා අපි කළ යුතු පළවෙනි දේ තමයි යාඥා කිරීම. හalleluya. ඒ වගේම අපිට අත්දැකීමක් ලැබෙනවා දෙවෙනි කාරණය. ඒ වගේම තවත් පීඩා ලබන අයව අපිට සනසන්න පුළුවන්කමක් හැකියි. හalleluya. මොන පීඩාව නමුත් ලබන කල අපිට තව කෙනෙක්ව සනසන්න පුළුවන් අත්දැකීමක් ලබනවා. හalleluya කියමුද? හalleluya. ඒ නිසා අපි පීඩාවකට මුහුණදී පීඩාවක් එද්දී අපි දැනගන්න ඕන ඒ හරහා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ යම් දෙයක් කරන්නේ. ඒකට අවදාන පීඩාව නෙමෙයි දෙවියන් වහන්සේ කරන්න යන දෙයට අපි අපේ අතුලාන්තරය විවෘත කරන්න. හalleluya. මේ ඇස් නෙමෙයි අතුලාන්තරය. හalleluya. අතුලාන්තරයේ ඇස් විවෘත කරද්දී අපිට දකින්න පුළුවන් ඒ සමග දේවල්. හalleluya. කිතුණු ජනතාව වර්ධනය වෙන්නේ මේ විහාරා තමයි. පීඩාව එනවා, පීඩා කරනවා. මේ තුලින් තමයි අපේ වර්ධනය ගමන් කරන්නේ. වාගේ ජීවිතේ වර්ධනය වන්නේ ස්වාමීන් වහන්සේ තුල මොකද්ද මේ දේවල් එන්න පටන් ගත්තී දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපිට තව අත්දකින්න පුළුවන්කම හැකියි. හalleluya. දැන් පීඩා වෙනවට කැමතිද? හalleluya. පීඩා කරද්දී දැන් උත්තර දෙන්න පුළුවන්ද? මුණ දෙන්න පුළුවන්ද? පුළුවන්කමක් තියෙනවා. පීඩාවක් එක්ක හalleluya පුළුවන්කම තියෙනවා. හalleluya. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ පීඩාව අපි බලන්න ඕන මේ පෞලතුමා කිව්ව වචනේ මෙතට අපි නැවත යන්න. 2 කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අපේ අවධානය නැවතත් යොමු කරමු. අපි 4 වෙනි පදේ බැලුවා. 5 වෙනි පදේ කියනවා මක් නිසාද යම්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම අප කෙරේ අධික වන්නේද එසේම ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අපගේ සැනසෙල්ලද අධික වන්නේය. ආමෙන් කියමුද? හalleluya. ආමෙන් කියන්නේ ඔව් එසේ සත්‍යයි. හalleluya. අපි කොච්චර ප්‍රමාණයකට අපේ ජීවිතයේ දුක් විඳිලා තිබෙනවද ඒකට වැඩිය ස්වාමීන් වහන්සේ අපේ මොකද්ද අධික වෙන්නේ? සනසිල්ල. හalleluya. මොකද්ද අධික වෙන්නේ? සනසිල්ල අධික වෙන්නේ. හalleluya. එසේම ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අපගේ සනසිල්ල අධික වන්නේ. මොකද්ද මේ සනසිල්ල අධික වන්නේ? ඊට පස්සේ ආත්මිකව ඒ දේ අත්දැක්කට පස්සේ කොච්චර පීඩාවවත් ගැහුවත් යා සනසිල්ල අධික වෙනවා කියලා යට මඟ පෙන්වීමක් වචනේ තුලින් ආවා. ආමෙන් කියමුද? හalleluya. දැන් මොකද්ද කරන්නේ? අපි යම්සේ උන්වහන්සේගේ දුක් විඳීමට මක් නිසාද යම්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම අප කෙරෙහි අධික වන්නේද එසේම ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අපගේ සැනසෙල්ලද අධික වන්නේ. සැනසෙල්ල අධික. දැන් ඔබ දුකෙන් ඉන්නවනම් ඔබට දුකක් තියෙනවනම් අධික වේදනාවක් තියෙනවනම් උන්වහන්සේගේ මේවරුන් දෙසා යම් දේවල් ඔබගේ ජීවිතේ තිබුණා මොකක්ද අපිට වෙන්නේ? සැනසීම අධික වෙනවා. හalleluya. මොකක්ද අධික වෙන්නේ? සැනසීම. උන්වහන්සේගේ සැනසීම හරි ලැබෙන්නේ හරි සෑහළු ජීවිතේ. හරිම සෑහළු වෙනවා. හalleluya. සෑහළු වෙනවා අපේ ජීවිතේ. හalleluya. ඒ නිසා දැන් පීඩා කරන කාලවල මේ ලෝකෙට පැමිණෙන්නේ. යේසුස් වහන්සේ කිව්වා පීඩා කරන කාලවල මේ ලෝකෙට පැමිණෙන්නේ ඒවා නැතුව යන්න බෑ. නමුත් මිනිස්යන් කරුණ කොටගෙන පීඩා ඇති වෙන්න හොඳ නෑ. අපි අන් අයට පීඩා කරන්න හොඳ නෑ. මොකද එයාට දුක ඇති වෙනවා. මම යම් කෙනෙකුට පීඩා කළොත් මොකක්ද මට ඇති වෙන්නේ? දුක. එතකොට මේ ලෝකෙට විවිධ පීඩාවන් පැමිණෙන්න යනවා. ලියා තිබෙන ලියවිල්ල එක පැත්තකින් සම්පූර්ණ වෙන කාරණා තියෙනවා. මේ 2020 අපි ගොඩාක් පීඩා ලබන කාලයක් බවට පත් වෙනවා. මේ 2020 ගොඩක් දේවල් සිද්ධ වෙමින් පවතිනවා. හalleluya. තවත් ඉදිරියේ සිද්ධ වෙන්න ඕන දේවල් තිබෙනවා. සිද්ධ වෙලා ඉවර දේවල් තිබෙනවා.
නමුත් මේ කාලේ මේ දේවල් එක්ක දෙවියන් වහන්සේ අපිව සනසන එක මේ හැම දෙයකටම වැඩි අපිට අනාගතයි. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේ අපිව සනසන එක තමයි අපිට මෙතන වටින්නේ. එහෙම වෙද්දී දෙවියන් වහන්සේගේ ජනතාවට උන්වහන්සේ ආශිර්වාදයක් ලබා දෙනවා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ ජනතාවට ආශිර්වාදයක් ලබා දෙනවා. අපි දකිනවා යෝග්‍ය ජීවිතයේ පීඩාව එක්කම ඔහුට ඊට පසුව දෙගුණාකාරයක් දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. ඒ වගේම මේවා තුලින් අපි ගමන් කරන්න ඕනේ. මේවා තුලින් අපිව ගමන් කරන්න ගෙනියන. ඒ තුලින් මොකද්ද වෙන්නේ? අපි තව තවත් ශක්තිය, තව තවත් බලවත්. හalleluya. හalleluya. දැන් අල්ලපු ගෙදර කෙනා පීඩා කරද්දී මොකද්ද කරන්නේ? පොලිසියට ගිහලා ඇත්තියක් දාන්න. හalleluya. යාඥා කරන බලවෙනි දේ යාර දන්නවා. පීඩා කරන ආත්ම තියෙනවා. ඉතින් යකාලෝණ මිනිස්සෙක් මනුෂ්‍යලකට රිංගලා ඒ දේ කරා. හalleluya. ඒ නිසා ඔයාලා යාඥා කරද්දී මොකද්ද කරන්නේ? ඒ නිදහස් වෙනවා, ඔයත් නිදහස් වෙනවා, ආශිර්වාද ලැබෙනවා, යකා පරාජය. හalleluya. ඒක තමයි අපි කරන්නේ. මේකට ඕන ඇදහිල්ල. යාඥාවට ඕන ඇදහිල්ල යා. උනන්දුකම. නොමැලිව යාඥා කරනවා. හalleluya. ඒ යාඥාවට දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙනවා. හalleluya. ඒ නිසා දෝෂාරෝපණය කරනවට වැඩි හොඳයි අපි ආත්මිකව පීඩාවට මුහුණ දීලා ඒකින් ලැබෙන දේවල් අපේ ජීවිතය අත්පත් කරගෙන මේ ගමන පහසුවෙන් ගමන් කරන එක දෙවියන් වහන්සේ කියනවා. හalleluya. නැගිට සිට අපි යාඥා කරමුද පීඩා කරන්න නොදේ සමතක් කරමු. නිදියහනේදී සිතුවිල්ල ඔබයි පීඩාවේදී අදට සිසිල ඔබයි අනිවු මොහොතේ මා මිතුරා ඔබයි වෙන් කරන්න බෑ මගේ ආදරේ ඔබයි
වහන්සේ පීඩා කරන්න ඔබගේ සිරක වර්ධනය කරන දෙවියන් වහන්සේ වඩා වර්ධනය කරන ස්වාමීන් වහන්සේව බව සිහිපත් කරනවා. ස්වාමීන් ඔබගේ ආධික සැනසීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ අපිව සනසන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබට ස්තුති කියනවා ස්වාමීනි. ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ යහපත් ස්වාමීනි. ඔබ සදා කාලෙටම යහපත්. සදා කාලෙටම යහපත්. ස්වාමීනි ඔබ වහන්සේට බාර කරනවා. ආශිර්වාද කරනවා. මඟ පෙන්වන සාසන. ඔබගේ වචනය ගැන අනේක වාරයක් මුළු හදවතින් ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන්